ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ බොරලැස්ගමුව කටුවාවල පරමධම්ම විසුද්ධාරාමාධිකාරී පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍යපාද ගොම්බද්දල දමිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මදේශනාවේ පූර්ණ දායකත්වයේ දරන්නේ පැලවත්ත අකුරේගොඩ පාර දියකඩිත්තවත්ත පදිංචි ආර් සංජීවනී පතිනායක මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්. ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය අද ධර්මදේශනාවෙන් පහදා දෙන්නට. උපාසකයා නම් කවුරුන්ද? උපාසක හඳුනා ගැනීම සඳහා උපාසක සතු ගුණයන් කෙසේදැයි යන කරුණ ධර්මානුකූලව පහදා දෙන්නට. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ මහා නාම සූත්‍ර දේශනාව ඇසුරින් ධර්මානුශාසනාව. සදහැවතුනි, අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්මං ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. යතෝකෝ මහානාම උපාසකෝ නාම අත්තනා සද්ධා සම්පන්නෝ හෝති පරංච සද්ධා සම්පදාය සමාදපේති. අත්තනා සීල සම්පන්නෝ හෝති පරංච සීල සම්පදාය සමාදපේති. සාදු. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි, අද මේ පින්කමේ දායකත්වය දක්වන මුලින් නම් සඳහන් කරන්නට යෙදුන සංජීවනී පතිනායක මහත්මිය ප්‍රධාන, ඒ පවුල්වල පින්වත් සියලු දෙනාමත් ජාතික ගුවන් විදුලිය ඔස්සේ දිනපතා විකාශනය වන ධර්මදේශනා මාලාවට නිවෙස්වල සිට සම්බන්ධ වන පින්වත් සියලු දෙනාමත් පළමුවෙන් තිසරණ සහිත පන්සිල් සමාදන්ව සිල්වතුන් බවට පත්වෙලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියලුම දානයන් අතර වටිනාම දානය වූ ධර්මදානමය පින සිද්ධ කරගන්නට බලාපොරොත්තු වෙන වෙලාව. පින්නතුනි, ධර්මදානයට අයිති වන පින්කම් 6ක් අපේ බණ පොත්වල විස්තර කරනවා ඔබ අහලා ඇති. යම් කෙනෙක් බණක් අහනවද ඒක ධර්මදානයට අයිති. ඒ වගේම යම් කෙනෙක් බණක් කියනවා නම් ඒකත් ධර්මදානයට අයිති. කෙනෙක් හෝ පිරිසක් බණක් සංවිධානය කිරීම, ධර්මයට ගරු කරන්නට දහම් පිරිකර පූජා කිරීම, දහම් පොතපත ලියන එක, පූජ කරන එක, ධර්මශාලා ඉදි කරන එක ධර්මදානයට අයිති අවශේෂ පින්කම්. එහෙනම් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මේ මැදිරි පරිශ්‍රය තුල ඉඳගෙන දායකත්වය දක්වන පින්වතුන් වගේම නිවෙස්වල සිට මේ පින්කමට සම්බන්ධ වන පින්වතුන් දැන් ධර්මදානයට අයිති පින්කම් එකක් නෙවෙයි කිහිපයක්ම සිද්ධ කරගන්න වෙලාව. පින්නතුනි, අද දේශනාවට මා මාතෘකාව බවට පත් කරගත්තේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයට අයිති ඊටාම වටින සූත්‍රයක්. මේ සූත්‍රයෙන් විස්තර කරන්නේ උපාසක ගුණය පිළිබඳව. ලෞතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජන්ම භූමිය වුණ ශාක්‍ය ජනපදයේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමේ වැඩ ඉන්න අවස්ථාවක උන්වහන්සේගේම ඥාති සහෝදරයෙක් වුණු මහානාම කියන ශාක්‍යයා ඇවිදින් උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා. මේ මහානාම ශාක්‍යයා තරුණයෙක් වුණත් නිතර බණ අහපු කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, අහන ධර්මය සාකච්ඡා කරපු කෙනෙක්. මේක අපේ සමාජයටත් ඉතාමත්ම හොඳ යහපත් පුරුද්දක් කරගන්න ඕන. මොකද බණ අහන පිරිස නම් සමාජයේ බොහොම සුලභව අපි දකිනවා. නමුත් ධර්මය සාකච්ඡා කරන පිරිස බොහොම අඩුයි. යම්කිසි කෙනෙක් අහපු ධර්මය නැවත නැවත සාකච්ඡා කරනකොට එක පැත්තකින් මේ ධර්මය පිළිබඳව මතකය වර්ධනය වෙනවා. අනිත් අතට වෙනත් කරන කතාබහවලට නැත්තම් රාගය, ද්වේෂය, මෝහය මුසු වෙච්ච කතාවලට තියෙන ඉඩහසර අඩු වෙනවා. නිසා මේ ධර්ම සාකච්ඡාව ඉතාමත්ම හොඳ යහපත් ගුණයක් හැටියටයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මංගල සූත්‍රයේදී උන්වහන්සේ කෙනෙක්ගේ දියුණුවට හේතු වන කාරණා විස්තර කරනකොට එයින් එක කාරණයක් හැටියට පෙන්වුවේ කාලේන ධම්ම සාකච්ඡා. නිසි කාලයේ ධර්මයේ පිළිබඳව කරුණු සාකච්ඡා කරනවා නම් ඒ කෙනා මෙලවත් නොපිරිහෙන, පරලොවත් නොපිරිහෙන, ඒ කියන්නේ දියුණු වන කෙනෙක් හැටියටයි පෙන්වුවේ. මහානාම ශාක්‍යයා තුල තිබිච්ච ශ්‍රේෂ්ඨම ගුණයක් තමයි නිවාඩු පාඩු වෙලාවට බුදුහාමුදුරෝ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා මුණ ගැහිලා ඒ ධර්ම කරුණු තමන් ශ්‍රවණය කරපු අහපු
සැක තියෙනවා නම් තියෙන තැන් දුරු කරගන්නත් එක්ක සාකච්ඡා කරපු එක. එක දවසක් බුදුහාමුදුරු මුණ ගැහෙන්න ආපු මේ මහා නාම ශාක්‍යයා බුදුහාමුදුරන්ට වැඳලා සතුටු සාමීචියේ යෙදිලා එකත් පසක වාඩි වෙලා ඉන් පස්සේ විමසනවා භාග්‍යවතුන් වහන්සේ මම ආවි ඊටාම වැදගත් ප්‍රශ්නයකට උත්තර දැනගෙන යන්න. ඔබ වහන්සේ අවසර දෙනවා නම් ඒ ප්‍රශ්නය මම අහන්නම්. බුදුහාමුදුරුවෝ කවදාවත් පින්නතුනි කෙනෙක් අහන ප්‍රශ්න වලින් පලා ගිය කෙනෙක් නෙවෙයි. තමන් ළඟට ආපු අවසන් ශ්‍රාවකයා සුභද්‍ර එන එක ආනන්ද හාමුදුරුවෝ වළක්වන වෙලාවේ ඒ වැළැක්වීම මගහැරවලා තමන් ළඟට ඔහුව කැඳවලා තිබිච්ච ප්‍රශ්නවලට පිළිතුරු දීලා අවසන් ශ්‍රාවකය බවට පත් කරගත්තා. වේදනා 3කින් පීඩා විඳින වෙලාවේ. දරුණු හිසේ රදය, පිටකොන්දේ අමාරුව, ලෝහිත පක්ඛන්දිකා රෝගිය. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ පිරිනිවන් පාන්න සූදානම්ව ඉන්න වෙලාව. ඒ වගේ කෙනෙකුගේ ප්‍රශ්නයක් ඇතිවෙච්ච වෙලාවට ඒ කෙනාට අවශ්‍ය මානසික සහනය දෙන්න බුදුහාඳුරෝ පසුබට වුණේ නෑ. ඉතින් මහා නාම ශාක්‍යයට බුදුහාඳුරෝ දේශනා කරනවා මහා නාම ඔබට තියෙන ප්‍රශ්නය විමසන්න. ඔහු විමසන පළවෙනි ප්‍රශ්නය මොකද්ද? කිත්තාවතාපන බන්තේ උපාසකෝ නාම. භාග්‍යවතුන් වහන්සේ උපාසකයෙක් කියන්නේ කවුද? මේක පින්නතුනි ඊ타ත්ම වටිනවා. මොකද අද සමාජයට මේ සමාජයේ සමහර දෙනා උපාසක කියන වචනය හැල්ලුවට ලක් කරලා තියෙනවා. දැන් බලන්න ඇතැම් අයට සමච්චල් කරන්න උපහාස කරන්න ඕන වුණාමත් ඔය උපාසක කියන වචනය පාවිච්චි කරනවා. අපි මෙහෙම සරල උදාහරණයක් ගනිමු. ඔය මත්වතුර වගේ දේවල් පාවිච්චි කරන අය ඉන්න තැනක ඒකට නොපැළඹුණු කෙනෙක් ඒකෙන් වැළකීලා ඉන්නකොට අනිත් අය නොයෙක් විදිහට ඒ කෙනාට ඇවටිලි කරනවා, යෝජනා ඉදිරිපත් කරනවා ඒ දේ කරන්න කියලා. නමුත් එයා දිගින් දිගට ප්‍රතික්ෂේප කරනවා නම් කරන්නේ මොකද්ද? සමච්චලයට ලක් කරන එක. සමච්චලයට ලක් කරන්න කියන වචනේ මොකද්ද? තමුසීතින් මහ ලොකු උපාසකයනේ. අන්න බලන්න. මේ උපාසක කියන වචනේ එතන ගත්තේ උපහාසයට, සමච්චලයට. පින්නතුනි අපේ ශාසනයේ සමහර වෙලාවල් වල ස්වාමින් වහන්සේලා වුණත්, කිහිපාර්ශ්වය අය වුණත් මේ වචනය ඇතැම් අයට පාවිච්චි කරනවා ආමන්ත්‍රණය කරනකොට, විශේෂයෙන් ඔය පුවරු සකස් කරනකොට උපාසක කියන වචනය නෙවෙයි එකට තවත් විශේෂණ පදත් යොදනවා. සද්ගුණවත් ඔය වගේ වචනනේ. මේ වචනේ හැමෝටම යෙදිය යුතු වචනයක් නෙවෙයි. සමහර විට සමාජයේ විවිධ අධාර්මික ක්‍රියා කර ඉන්න කෙනෙක් ඒවා කරන අතරතුර උපයා ගන්නා මුදලින් ඇතැම් වෙලාවල් වල පින්කමුත් කරනවා. ඒ කරනකොට අර ඔක්කොම අදමිටුකම් එහෙමත් නැත්තම් නරක දුසිරිත් යටපත් කරන්න ඔය වචනේ පාවිච්චි කරනවා. ඒක එහෙම ආවට ගියාට භාවිත කළ යුතු නැත්තම් අවභාවිතයට ගත යුතු වචනයක් නෙවෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවක පිරිස කොටස් 4කට බෙදුවා. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියලා. භික්ෂු භික්ෂුණී කියන්නේ ශ්‍රමණ සම්ප්‍රදායේ පිරිස. ඒ කියන්නේ තමන්ගේ මග අනුගමනය කරමින් පැවිදි ජීවිතයට ඇතුළත් වෙච්ච අය. ඒ පැවිදි පිරිසට අපෝපස්ථාන කරන, සිව්පස සංග්‍රහ කරන ගිහි පිරිස හැඳින්වුවේ උපාසක උපාසිකා කියලා. එහෙනම් පින්නතුනි බුදුදහමේ පෙන්නන ශ්‍රේෂ්ඨතම, මේ කියන්නේ හොඳම ගිහියන්ට හිමිවන අභිධාන නාමය තමයි උපාසක උපාසිකා. බලන්න මේ වචනය බුදුහාමුදුරුවෝ මුදලට භාවිත කළෙත් නැහැ. බලයට භාවිත කළෙත් නැහැ. දැන් ඔය සූත්‍රවල නිදානය විස්තර කරනකොට කියනවනේ
ඒවම් මේ සුතං ඒකන් සමයම් භගවාදි වශයෙන් කියගෙන යනකොට බලන්න විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමයේ කියලා ඕන තරම් අපි අහනෝනේ. හැබැයි කොතනකවත් මෙච්චර කාලයකට අහලා තියෙනවද විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩික උපාසකස්සාරාමයේ කියලා? එහෙනම් පාවිච්චි කළේ නැහැ උපාසක කියන වචනය අනාථ පිණ්ඩික සිටුවරයට. නුසුදුසුයි නෙවෙයි, නමුත් පාවිච්චි කළේ නැහැ. කොසල් මහ රජ්ජුරුව, අජාසත්ත රජ්ජුරුව, බිම්බිසාර රජ්ජුරුව නිතර බුදුහාමුදුරුවෝ බැහැ දකින්න ආවා. මහරජ කියලා ආමන්ත්‍රණය කළා මිසක කොතනකදිවත් උපාසකතුමනි කියලා ආමන්ත්‍රණය කළේ නැහැ. එහෙනම් ධනයට දුන්නෙත් නෑ මේ තනතුර, බලයට දුන්නෙත් නෑනේ. ඔය නිතර නිතර දන් පහන් දෙන්න තරම් වත්කමක් නොතිබුණු ධම්මික කියන මිනිස්සයා, නකුල කියන මිනිස්සයා ආමන්ත්‍රණය කරනකොට උපාසකතුමනි කියලා බය නැතුව බුදුහාමුදුරුවෝ කට ඇරලා දේශනා කළා, නැත්තම් කිව්වා. එහෙනම් පින්නතුනි, උපාසක තත්වයට පත් වෙන්න කෙනෙක් ධනයෙන් බලයෙන් නෙවෙයි පොහොසත් වෙන්න ඕන. මොකකින්ද? ගුණයෙන්. ගුණයෙන් පොහොසත් වෙච්ච අයටයි බුදුහාමුදුරුවෝ දුන්නේ මේ තනතුර. ඒ ගුණය කොයි වගේ විය යුතුද? අර මහා නාම ශාක්‍යයා ඇවිල්ලා විමසන්න ඔය ප්‍රශ්නය. උපාසකයා කවුරුන්ද? ලෞතර බුදුරජාණන් වහන්සේ මේ අහන ප්‍රශ්නයට ඉතාම සරල උත්තරයක් මුලින් දුන්නේ. යතෝකෝ මහා නාම උපාසකෝ බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. මොකද කියන්නේ? මහා නාම උපාසකයෙක් කියන්නේ තුනුරුවන් සරණ ගිය කෙනෙක්. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් සරණ ගිය කෙනෙක් වේද අන්න ඔහු උපාසකයෙක්. දැන් පින්නතුනි, මොකක්ද මේ තුනුරුවන් සරණ යාම කියලා කියන්නේ? අපිත් බොහෝ විට බොහෝ වෙලාවල් වල මේ තිසරණ සරණ යනවා. දැන් බලන්න, පංචශීලයේ සමාදන් වෙනකොට අපි එකවරක් නෙවෙයි පිට පිට 3 වරක්, තවත් විදියකින් ගත්තොත් 9 වරක් අපි තුනුරුවන් සරණ යනෝනේ. ඇයි? බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා ආයිමත් මොකද කරන්නේ? ဒ ුතියම්පි තතියම්පි කියලා දෙවනුවද තෙවනුවද තුනුරුවන් සරණ යනවා කියලා අර ටික එහෙම කියනවා. එතකොට හරියට ගත්තොත් අපි 9 බරක් තුනුරුවන් සරණ ගිහින් තියෙනවා. පින්නතුනි, අපි පංචශීලයේ සමාදන් වෙන්නට පෙර තුනුරුවන් සරණ යන්නේ ඇයි? තුනුරුවන් පිළිබඳ විශ්වාසය නැති පුජ්‍යලයාට ලේසි පහසු නෑ පංචශීලය ආරක්ෂා කරන්න. තුනුරුවන් පිළිබඳ විශ්වාසය කියන්නේ හදවත තුල ඇති ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙනකොට තමයි සිල් රකින්න පහසු. ඒ සඳහා තමයි අපි අර සීලේ පිහිටුවන්නට පෙර තුනුරුවන් සරණ යවන්නේ. එතකොට මේක කටින් පිටවෙන වචනමාලාවක් පමණක් නොවිය යුතුයි. සැබෑ තුනුරුවන් සරණ යන කෙනෙක්, අපි කියන්නේ උපාසකයෙක්, උපාසිකාවක්නේ. ඒ කෙනා බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියනකොට හදවත කියා දෙන්නට ඕන ඔබ තුනුරුවන් සරණ යන්නේ ඇයි? ඒ තුනුරුවන් කෙරෙහි ඇතිවන පැහැදීම නිසා නම් තුනුරුවන්ගේ ගුණ දැනගන්න ඕන. දැන් සාමාන්‍යයෙන් පින්නතුනි විස්තර කරනවනේ බණ පොතේ තුනුරුවන්ගේ ගුණ කීයක්ද? 24ක්. බුදුරදුන්ගේ ගුණ 9යි, ධර්මයේ ගුණ 6යි, සංඝයාගේ ගුණ 9යි. මේක අපි ඊටාම දන්න ජනප්‍රිය ගාථා පෙළක්. ඉතිපිසෝ භගවාදී වශයෙන් කියනනේ. ඒකේ අර විදියට කිව්වා ගුණ 24ක්. අපි කිව්ව එකට සූවිසි ගුණ කියලා. දැන් පින්නතුනි, හොඳ උපාසකයෙක් වෙන්නට නම් විය යුත්තේ මොකද්ද? ඔන්න ඔය කියන සූවිසි ගුණයන් පිළිබඳව හොඳට අවබෝධ කරගෙන ඉන්න ඕන. දැන් බුදුහාමුදුරුවන්ට අරහං කියලා අපි කියනවා. ගුණයක් උන්වහන්සේ තියෙනවා. ඇයි බුදුහාමුදුරුවන්ට අරහං කියන්නේ? සත්තා දේව මනුස්සානං කියනවා
ඇයි බුදුහාමුදුරන්ට එහෙම කියන්නේ? ධර්මයේ නම් ඔය ස්වාක්ඛාත සන්දිට්ඨික ආදී ගුණ කියනකොට ඇයි ඒවට එහෙම කියන්නේ? සංඝයාගේ ගුණ කියනකොට සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීතිපටිපන්න කියලා කියනවා. ඒ ගුණ මොනවාද? එහි අර්ථය සහ ඒ ගුණ ප්‍රකට වන්නේ කෙසේද කියන එක දැනගන්න ඕන. අන්න සැබෑ තුනුරුවන් සරණ යාම. එහෙම අවබෝධයෙන් හා ශ්‍රද්ධාවෙන් තුනුරුවන් සරණ යන එක උපාසකයෙකුගේ ලක්ෂණයක් කියලයි බුදුහාමුදුරු දේශනා කරේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය අහනවා, කිත්තාවතාපන බන්තේ උපාසකෝ කතං සීලන් නාම. කෙබඳු සිල්වත් බවක් තියනවද එවැනි උපාසකයෙකි? කොයි වගේද? තුනුරුවන් සරණ ගිය උපාසකයෙක් කොයි වගේ සිල්වත් වෙන්නට ඕනද? ඒ පාර ලෞතුරා බුදුහාමුදුරු ඒකටත් උත්තරය දේශනා කළා. යතෝකෝ මහානාම උපාසකෝ පානාතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති ආදි වශයෙන් අර පංචශීල ප්‍රතිපදාව විස්තර කළා. ඒ කියන්නේ උපාසකයෙක් නම් මහානාම ප්‍රාණඝාතයෙන් ඈත් වෙන්න ඕන, සොරකමෙන් ඈත් වෙන්න ඕන, කාමීච්ඡාචාරයෙන් ඈත් වෙන්න ඕන, බොරු කීමෙන් තොර වෙන්න ඕන, ඒ වගේම රහමෙන පානයෙන් තොර වෙන්න ඕන. එහෙනම් පින්නතුනි, උපාසකයෙක් හෝ උපාසිකාවක් ළඟ තිබිය යුතු දෙවෙනි ගුණය මොකද්ද? පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් වෙන්න ඕන. දැන් එතකොට ඕනම තැනක මේ වචනේ පාවිච්චි කරන්න බෑ කියන එක ඔබටත් වැටහෙනවනේ. පළවෙනි සුදුසුකම තුනුරුවන් සරණ යාම. දෙවෙනි සුදුසුකම මොකද්ද? අඩුම ගානේ උපාසකයෙක් උපාසිකාවක් වෙන්නට නම් පංචශීලය රකින්නට ඕන. ඊට පස්සේ මහානාම නැවතත් අහනවා, භාග්‍යවතුන් වහන්සේ එබඳු තුනුරුවන් සරණ ගිය පන්සිල් රකින උපාසකයා තමා කෙරෙහි මෙන්ම අනුන් කෙරෙහි ක්‍රියා කරන්නේ කෙසේද? අන්න ලෞතුරා බුදුහාමුදුරුවෝ කරුණු 8ක් පෙන්වුවා. පළවෙනි එක, යතෝකෝ මහානාම උපාසකෝ නාම අත්තනා සද්ධා සම්පන්නෝ හෝති පරංච සද්ධා සම්පදාය සමාදපි. මහානාම උපාසකයෙක් නම් තමන් ශ්‍රද්ධා සම්පන්න වෙනවා වගේම අනිත් අය ශ්‍රද්ධාවේ පිහිටුවන්න කටයුතු කරනවා. පින්නතුනි, ඊටාම වැදගත් මේක. මොකද සමාජයේ ඇතැම් විට අපි දකිනව එකම ගෙදර එකම වහලයට ජීවත් වෙන සමහර විට ස්වාමියා භාර්යාව වෙන්න පුළුවන්. ඉතින් ඔය නෝන මහත්තයා නිතරම පන්සලට යනවා, පින්දහම් කරනවා, නොයෙක් විට ආගමික කටයුතු වලට සම්බන්ධ වෙනවා. හැබැයි මහත්තයා ගෙදරින් එළියටවත් යන්නේ නැහැ. බොහෝ විට පන්සල පැත්තට එන්නේවත් නැහැ. දැන් එතකොට සමහර වෙලාවල් වල හාමුදුරුවරු ඉතින් අර නෝනකින් අහනවා. නෝන නම් නිතරම පන්සලට යනවා, මල් පහන් පූජා කරනවා, පින්කම් කරනවා, තියෙන පින්කම් වලට සම්බන්ධ වෙනවා, පේනවා. ඒතර මහත්තයා එහෙම පේන්නේ නැත්තේ. එතකොට දෙන උත්තරේ මොකද්ද? හාමුදුරනේ, එයා ගැන නම් මම දන්නේ නැහැ. හැබැයි මම මගේ වැඩ ටික හරියට කරනවා කියනවනේ. පින්නතුනි, නිවැරදි උපාසකයෙකුට උපාසිකාවකට ඒ උත්තරය දෙන්න බෑ. ඒ කියන්නේ තමන් ශ්‍රද්ධා සම්පන්න වෙලා පැත්තකට වෙන එක නෙවෙයි, ශ්‍රද්ධාව නැති අය තුල ශ්‍රද්ධාව ඇති කරවන්න ඕන. එවැනි තැන්වලදී කරන්න ඕන මොකද්ද? ඒ ගෙවල් වල ආගමික පරිසරය ගොඩනගන්න ඕන ඒ ශ්‍රද්ධාව තියෙන උපාසිකාව. තමන්ගේ ගෙදර ස්වාමියා නැත්තම් අනිත් ඉන්න දරුමල්ලු පන්සලට එන්නේ නැත්තම් කල යුත්තේ මොකද්ද? පන්සල ගෙදරට ගෙනියන්න ඕන. පන්සල ගෙදරට ගෙනියනව කෙනකින් අදහස් කරන්නේ මේ බෝධිය චෛත්‍ය ගෙදරට ගෙනියන එක නෙවෙයි. පන්සලේ කරන ආගමික වත්පිළිවෙත් ටික ගෙදර පටන් ගන්න ඕන. ඒ කියන්නේ බුදු පිළිමයට මල් පහන් පූජා කරන එක, උදේ හවස බුදුන් වඳින එක ගෙදරදී කරන්න ඕන. ඒ කරන වෙලාවට පින්නතුනි, මල් වට්ටිය පහන අතගස්සන්නේට.
සමහරට කැමති වෙන්නේ නැහැ. ඔය පින්කම් නොකලට අපිත් ඕන තරම් පින්කම් කළා තියෙන හරි පඬිතකම් කියනවා. හැබැයි එවැනි මහා ලොකුවට කෑ ගහන එහෙමත් නැත්තම් නොයෙක් විට සමච්චල් කරන අය පවා අසරණ වෙන තැන් තියෙනවා. දැන් බලන්න ඔය ලෙඩක් දුකක් හැදලා ලෙඩ ඇඳට එහෙම වැටුනහම මරණ බය එහෙම ටිකක් දැනෙනවා නම් නැති ශ්‍රද්ධාව මතුවෙනෝනේ. අන්න ඒ වගේ අවස්ථා උපයෝගී කරගන්න. ඒ වගේ අවස්ථාවලදී ඒ අය තුළ ශ්‍රද්ධාව ඇති කරවන්න. සම්‍යක් ප්‍රයෝග ඒවට පාවිච්චි කළාට කමක් නැහැ. දැන් මේකට හොඳ උදාහරණයක් මම ඔබට කියන්නම්. අනාථ පිණ්ඩික සිටුවරයට හිටියනේ දරුවෝ 4 දෙනෙක්. එයින් එක්කෙනෙක් තමයි පුතා කාල සිටු පුත්‍රයා. තාත්තා බොහෝම ශ්‍රද්ධා සම්පන්න මිනිස්සෙක් වුණත් කාලට එහෙම තිබුණේ නෑ ශ්‍රද්ධාවක්නේ. බුදුහාමුදුරුවෝ සිටුවරයගේ ගෙදරට නිතර දෙවේලේ දන්වලට වැඩියනේ. කාල මොකද කරන්නේ? සද්ද නැතුව පස්ස දොරෙන් බැහැලා යනවා. සිටුවරයා කල්පනා කළා මම නිසා ගොඩක් නගරේ වැසියෝ දැන් ශ්‍රද්ධාවන්තයෝ වෙලා තියෙනවා. මගේ පවුලේ අනිත් අයත් ඔක්කොම ශ්‍රද්ධාවන්තයි. මමත් හොඳ ශ්‍රද්ධාවන්තයෙක්. නමුත් ප්‍රශ්නය මගේ එකම පුතා කිසි ශ්‍රද්ධාවක් නැහැ. නිසා කොහොම හරි ඔහු තුල ශ්‍රද්ධාව ඇති කරවන්න ඕන. ඔහු ළඟ තිබිච්ච දුර්වලකමක් ඒකට උපයෝගී කරගත්තා. මොකද්ද? එයා හරීම ආසයි කහවණු වලට. ඒ නිසා ඒක උපයෝගී කරගෙන සිටුවරයා කල්පනා කළා මොහු ශ්‍රද්ධාවට යොමු කරන්න ඕන. එයනු එක දවසක් කියනවා පුතේ උඹ දෙවුරම් වෙහෙරට ගිහිල්ලා. ඒ කියන්නේ මේ තමන්ම හදාපු පන්සලනේ. ගිහිල්ලා බුදුහාඳුරන්ගෙන් එක බණ පදයක් අහලා ඉගෙනගෙන ආවොත් උඹට කහවණු 100ක් දෙනවා. දැන් කාලා කල්පනා කළා මහ ලොකු වැඩක් නෙවෙයිනේ. ගිහිල්ලා ඔය විනාඩියක් විතර හිටියන් හරි එක බණ පදයක් ඉගෙන ගන්න පුළුවන්. ඉගෙනගෙන හැටියේ තාත්තගෙන් කහවණු 100ක් ගන්න පුළුවන්. කාලා ගිහින් වාඩි වුණා අර දෙවුරම් වෙහෙරේ ධම්සභා මණ්ඩපේ. බුදුහාමර දැනගත්තා මොහු එන්නේ මේ මොකටද කියලා. බුදුහාමර අදිෂ්ඨානය කළා එක බණ පදයක් පමණක් ඔහුට ධර්ම දේශනාව අවසන් වෙනකම් මතක නොහිටීවා කියලා. එමෙ හිතාගෙන උන්වහන්සේ බණ කිව්වා. අය ගානක් බණ කියනවා. කාලත් දැන් නැතුවට දැන් බණ පදයක් මතක හිටී කියලා අහන. දේශනාව අවසන් වෙනකොට අන්න ධර්මාවබෝධය ඉබේම ලබනවා කාල. ඔහු සෝවන් ඵලයටපත් වෙනවා. එදා ඉඳලා කහවණු ඉල්ලුවේ නෑ. හැබැයි හැමදාම බුදුහාඳුරු බණ කියනකොට බණ අහන්න ගියා. අන්න බලන්න සම්‍යක් ප්‍රයෝගයෙන් සද්ධාවේ පිහිටුවපු හැටි. ඒ නිසා හොඳ උපාසකෙක් නම් තමන් ශ්‍රද්ධා සම්පන්න වෙනවා වගේම අන් අයත් ශ්‍රද්ධාවේ පිහිටුවන්න ඕන. දැන් සමාජයේ සමහර තැන්වල අපි දකින දෙයක් තමයි ඇතැම් ඔය උපාසක උපාසිකාවෝ ඉන්නවා තමන් තුළ ශ්‍රද්ධාව තියෙන බව පෙන්නනවා. අනිත් අය ශ්‍රද්ධාවෙන් කරන පින්කම් සමච්චල් කරනවා. හැල්ලුවට ලක් කරනවා. ඒවාට ගරහනවා. ඒ ශ්‍රද්ධා උපාසක ගුණය නෙවෙයි. දෙවැනි කාරණය ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ අත්තනා සීල සම්පන්නෝ හෝති පරංච සීල සම්පදාය සමාදපීති. තමන් සිල්වත් වෙනවා වගේම අන් අය සීලේ පිහිටුවන්නට කටයුතු කරනවා. ඒකත් ඉතාමත්ම හොඳ ශ්‍රේෂ්ඨ ගුණයක් පින්නතුනි. දැන් සමහර වෙලාවල් වල සමාජයේ ඇතැම්ම ඉන්නෝ තමන්ගේ සිල්වත් භාවය නිතරම පෙන්눔 කරනවා. හැබැයි අනිත් අය සීලයට පොළඹවන්නේ. බලන්න ඉස්සර ගෙවල් වල අපේ ආච්චිල සීයලා පසළොස්වක පෝයට පන්සලට යනකොට තමන් තනියම ගියේ නෑ. ගෙදර ඉන්න දරුවෝ නැතත් මුණුබුරු මිනිපිරියවත් අඬගහගෙන ගියේ. පුංචි කාලේ ඉඳලා මේ දරුවන්ටත් මේව පුරුදු කරන්න ඕන කියලා ඒ අයත් එකතු කරගෙන ගියේ. නමුත් අද බොහෝ විට වෙන්නේ ඔක අනිත් පැත්ත. තමන් පන්සලට යනකොට පොයට සිල් ගන්න දරුවෝ එන්න ඇහුවත් එපා කියනවා. ගියාම කරදරයි, කෑ ගහනවා, දඟලනවා, මට බෑ පරිස්සම් කරන්න. එහෙම කියලා මග අරිනවා. එහෙම වෙන්න බෑ.
තමන් සිල්වත් වෙනව වගේම අන් අයත් සීලයට පෙළඹවීම ඉතාමත්ම වැදගත් වෙනවා හොඳ අර කියන උපාසක ගුණයට අයිති ක්‍රියාවක්. ඊළඟට තුන්වෙනි කාරණය හැටියට දේශනා කළේ පින්නතුනි අත්තනා ඡාග සම්පන්නෝ හෝති පරංච ඡාග සම්පදාය සමාදපීති. බුදුහාර දේශනා කරන මහා නාම හොඳ උපාසකෙක් උපාසිකාවක් තමන් පරිත්‍යාගශීලී වෙනව වගේම අන් අයත් පරිත්‍යාගයට පොළඹවනවා. කියන්නේ තමන් දන් දීලා පැත්තකට වෙන්නේ නැහැ. අනිත් අයටත් දානේ ආනිසංස කියා දෙමින් දන් දෙන්න පොළඹවනවා. පින්නතුනි සමාජයේ මේ සමහර ඇත්තන්ගේ තියෙන ලොකු වැරදි දුර්මතයක්. මොකද්ද? දන් දෙනව නම් පුළුවන් විදිහට තමන්ගේ ධනෙන් තමන් දුන්නට කමක් නැහැ. ඔය අනුන්ගෙන් එකතු කරලා ඒ කියන්නේ සම්මාදම් කරලා දන් දෙන එක වැරදි කියලා. මේක සහ මුලින්ම වැරදි මතයක්. ලෞතුරා බුදුහාමුදුරුවෝ දේශනා කළේත් තමන් පින්කම් කරනකොට ඒවට අනිත් අය දායක කරගන්නව නම් තමයි ඒක වටින්නේ. ඇයි දන්නවද? සමහර වෙලාවල් වල ඇතැම් අයට ධනය තියෙනවා හැබැයි පිරිස නැහැ පින්කම් කරන්න. සමහර අයට පිරිස ඉන්නවා හැබැයි ධනය නැහැ. දැන් බලන්න පින්නතුනි ධනය තියෙන කෙනා ලත වෙනවා මෙච්චර සල්ලි තිබිලත් අනේ මට පින්කමක් සංවිධානය කරගන්න කෝ සෙනග නෑනේ කියලා. පිරිස් බලය තියෙන කෙනා හිතනවා මෙච්චර සෙනගක් ඉඳලත් මට ඉතින් දන් දෙන්න කෝ ධනයක් සල්ලි නෑනේ. දැන් එතකොට ධනය තියෙන කෙනත් පිනෙන් වැළකීලා බලය අර පිරිස් බලය තියෙන කෙනත් මේ පින්කමෙන් වැළකීලා. දැන් බලන්න ඔය දෙපිරිස එකතු වුණු ධනය තියෙන කෙනා ධනය වියදම් කරනවා පිරිස් බලය තියෙන කෙනා ඒ වයින් අවශ්‍ය පහසුකම් සංවිධාන කටයුතු කරනවා. එතකොට ලස්සන පින්කමක් කෙරෙන්නේ නැද්ද? අන්න බලන්න. බුදුහාමුදුරුවෝ දේශනා කළේ අනුන් සම්බන්ධ කරගෙන පින්කම් කරනකොට තමයි ආනිසංසය වැඩි වෙන්නේ. ඒ ආනිසංසය දිව්‍ය ලෝකවල උත්පත්තිය ලැබුවොත් මහේසාක්‍ය ලීලාවෙන් උපදින්න පුළුවන් පරිවාර සම්පatti අඩු නැතුව තියෙනවා. මනුස්ස ලෝකෙ ඉපදුනත් එහෙම තමයි. හොඳ පිරිස් බලයක් ඉන්නවා. දැන් සමාජයේ හුඟක් අය හිතන්නේ සල්ලි තියෙනව නම් සෙනග ඉන්නව තමයි. පින්නතුනි හදවතින් නෙමෙයි. කවදක හරි සල්ලි නැති වෙනකොට මග අරින්නේ නැද්ද අය? එහෙම නෙමෙයි. ජීවිතේ හෙවණැල්ල වගේ රැඳෙන පරිවාර සම්පatti ලැබෙනවා. ඒ නිසා පින්කම් කරනකොට අනිත් අයත් ඒවට සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ හැබැයි චේතනාව පාරිශුද්ධ වෙන්න ඕන. දැන් සමාජයේ සමහර ඔය වෙසක් පොසොන් කාලවල සමහර අය කරන වැඩක් තියෙනවනේ. හම්බ එකතු කරලා පින්කමත් ඔහෙ කරනවා. ඔය දන්සල් දෙන වැඩ ඒවත් කරනවා. නමුත් ඒකේ ඊළඟ පරමාර්ථය මොකක්ද? තමන්ගේ වියදමට මුදලක් හොයාගන්න එක. එහෙම කරන අයට ලැබෙන විපාක ඊළඟ ආත්මවල බල්ලන් ඌරන් හැටියට උත්පත්තිය ලැබනවා කියලයි ධර්මයේ සඳහන් කරන්නේ. ඒ සත්තුන්ගේ හැසිරීම දන්නවනේ පින්නතුනි. හතරවෙනි කාරණේ හැටියට දේශනා කළේ පින්නතුනි උපාසකෙක් නම් අත්තනා බික්ඛු දස්සනාය සමාදපේති. ඒ කියන්නේ තමන් කැමති භික්ෂුන් වහන්සේලා දකින්න. ඒ වගේම අන් අයත් ඒකට පොළඹවනවා. තමන් භික්ෂුන් වහන්සේලා ඇසුරු කරනවා දකින්නව වගේම අන් අයත් ඒකට පොළඹවනවා. දැන් බලන්න ඉස්සර ඔය ගම්වල තිබිච්ච හොඳ සිරිතක් තිබුණා. තාමත් ඇතැම් වල නැතුව නෙවෙයි. ගමට අලුතෙන් එහෙම කෙනෙක් ආවහම ඒ කෙනා අවට අසල්වැසි විශේෂයෙන් ඒ ප්‍රදේශයේ ඉන්න පන්සලට සම්බන්ධ කෙනා. මොකද කරන්නේ? ගිහිල්ලා මුණ ගැහිලා කතා බහ කරලා හොඳයි. දැන් ඉතින් මේ පළාතේ නම් පදිංචිය පන්සල එහෙම හඳුනගන්න එපැයි. අපි යමු ගිහිල්ලා හාමුදුරුවෝ මුණ ගැහෙමු. එහෙම කියලා කතා බහ කරලා එක්කගෙන ගිහින් හඳුන්වලා දෙනවා.
හඳුන්වලා දීලා සහසම්බන්ධය ඇති කරනෝ සම්බන්ධීකරණය කරනවා. හරි වටින ගුණයක් ඒක. තමන් භික්ෂුන් වහන්සේලා දකින්න ප්‍රිය කරනවා වගේම අන් අයත් ඒකට පොළඹවන්න ඕන. හැබැයි ඇතැම් පුද්ගලයන්ගේ තියෙනවා පින්නතුනි නරක දුර්ගුණයක්. එහෙම කෙනෙක් ගමට ආවහම ඉස්සෙල්ල හොයනවා එයාගේ තරාතිරම. එයා තමන්ට වඩා දැනුගත් නම් තමන්ට වඩා සමාජයේ යමක් කරන්න පුළුවන් කෙනෙක් කියලා හිතනවා නම් එහෙමත් නැත්නම් සල්ලි මිල මුදල් වලින් හෝ තමන්ට වඩා ටිකක් බලවත් කියලා හිතනවා නම් මොකද කරන්නේ? එක්කගෙන යන්නේ හඳුන්වලා දෙන්නේ පන්සල පැත්තට. ඇයි? දායක සභාවේ පන්සලේ තමන්ට තියෙන තනතුර නැති වෙයි. ඔය වගේ පටු ආකල්ප වලින්. පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒක උපාසක ගුණයක් නෙමෙයි. සැබෑ උපාසකයා මොකද කරන්නේ? නිතරම තමන් භික්ෂුන් වහන්සේලා දකින්න යනව වගේම අනිත් අයත් ඒකට පොළඹවනවා. හැබැයි ඊළඟට කල්පනා කරන්න ඕන වැදගත්ම කාරණේ භික්ෂුන් දැකීමේ අරමුණ කුමක්ද? දැන් බොහෝ විට සමාජයේ අපේ තෝන තරම් පිරිස් පන්සල් වලට එනවා. ඇවිල්ලා හාමුදුරුවෝ එක්ක කතා බහ කරනවා. හැබැයි බොහෝ විට කතා බහ කරන්නේ පින්වතුනි ලෞකික කරුණු කාරණා. සමහර විට රටතොට ගැන කතා කරනවා. ගමේ තොරතුරු විස්තර කතා කරනවා. පන්සලේ භෞතික ඉදිකිරීම් පිළිබඳව කතා කරනවා. ඇතැම් විට දේශපාලනෙත් කතා කරනවා. හැබැයි ධර්මයේ පිළිබඳ මං ඉස්සෙල්ලා කිව්වේ කතා බහ කරනවා අඩුයි. වෙන්න ඕන හැබැයි සිත කිලිටි කරන ක්ලේශ ධර්ම වලට යොමු වන සාකච්ඡා නෙවෙයි. සිත පිරිසිදු කරගන්නා කරුණු කාරණා. ඒවයි භික්ෂූන් හමුවේ සාකච්ඡා කරන්නට ඕන. ඒ වගේම හොඳට තේරුම් ගන්න ඕන කාරණයක් තමයි පින්නතුනි එහෙම භික්ෂුන් වහන්සේලා මුණ ගැහිලා සාකච්ඡා කරනකොට ඊර්ෂ්‍යාව, ද්වේෂය හිතේ නැතිව කටයුතු කිරීමත් ඉතාමත් වැදගත්. අපි සමාජයේ ඇතැම් අයගේ තියෙන දුර්ගුණයක් තමයි මේ පුද්ගලයන්ට ඊර්ෂ්‍යා කිරීම. කෙනෙකුට පහර ගහන්න, කෙනෙකුට යම්කිසි විදියක හොඳ වැඩක් කරනවා නම් එකකින් ඈත් කරවන්න හරියට උත්සාහ කරනවා. මම සරල උදාහරණයක් මෙහෙම කියන්නම්කෝ. අපි හිතමු කෙනෙක් මුල් කාලේ ජීවිතේ මැද අවදී තරුණ වී වැරදි කරනවා. ඇතැම් විට හොරකම් කරනවා, මම් පහරනවා. ඒවට අහු වෙලා උසාවිවල එහෙමත් නැත්නම් හිරගෙවල් වල ගිහිල්ලා කලක් ඒවයිත් ඉඳලා එනවා. ඒ හිටපු තැන්වලදී ඔහුට ජීවිතයේ යථාබෝධය ලැබෙනවා. කරපු වැරදිවල තියෙන නොපනත් ක්‍රියාවල තියෙන ආදීනවය එයාට තේරෙනවා. එයා කල්පනා කරනවා මම මේ වැඩ ආයිමත් කරන්නේ නැහැ. මම මින් පස්සේ ඒ කරපු වැරදි වලින් ඈත් වෙලා හොඳ මිනිස්සෙක් විදියට ගමේ ඉන්න ඕන. නිසා යන්න ඕන පොයට සිල් ගන්න. ඔන්න එයා සිල් රෙද්ද පෙරෝගෙන පන්සලට යනවා. ඕක දකිනවා ගමේ කවුරු හරි තව කෙනෙක්. එයාට ඔන්න ඕකට ඊර්ෂ්‍යයි. එයා ගිහිල්ලා හාමුදුරුවන්ට අනිත් අතට කියනෝ හාමුදුරනේ ඔය අහවලා ඉන්නෝ නේද? මං දැක්ක පොයේදත් සිල් ගන්නත් ඇවිල්ලා හිටියා. එයා හිරේ ඉඳලා ඇවිල්ලා ඉන්නේ. ලං කරගන්න එපා. ඔය මොන පොටකට එනවද දන්නේ නැහැ. සමහරට පින් පෙට්ටියටත් වැඩේ දීත් දන්නේ. නිසා ලං කරගන්න එපා. අන්න බලන්න සිද්ධි වලට ඊර්ෂ්‍යා කරන හැටි. දැන් ඒකේ විය යුත්තේ ඕක නෙවෙයිනි. ඊර්ෂ්‍යා කරන්නම අවශ්‍ය නම් ඔහු කල යුත්තේ මේ කියන්නේ ඊර්ෂ්‍යා කිරීම හොඳයි කියනව නෙවෙයි. පුජ්‍යලයට ඊර්ෂ්‍යා කරන්න. ඒ කියන්නේ ඔහුට විතරද සිල් ගන්න හොඳ. ඇයි මට සිල් ගත්තහම වෙන්නේ? ඒ නිසා මමත් කරනවා හොඳ වැඩක්. ඊළඟ පොයේදා ඉඳලා මමත් යනවා පන්සලට සිල් ගන්න. එතකොට මොකද වෙන්නේ? එක්කෙනෙක් වෙනකොට තවත් සිල්කාරයෙක් වෙනවා. ඒ කියන්නේ ඔලු ගෙඩි පන්සලේ ශාලාවේ
සිල් රිදි වලින් පිරලා වාඩි වෙලා ඉන්න. වෙන්න ඕනන්නේ ඒකයි. ඒ නිසා හොඳ උපාසක ගුණය තමයි තමන් භික්ෂූන් දකිනවා වගේම භික්ෂූන් දකින්නට අනිත් අය පොළඹවන එක. ඊට පස්සේ බුදුහාර දේශනා කරනවා ඊළඟ උපාසක ගුණය තමයි තමන් ධර්ම ශ්‍රවණය කරන්නට ප්‍රිය කරනව කැමති අනිත් අයත් ඒකට යොමු කරනවා පොළඹවනවා. දැන් බලන්න අද මේ පින්කම කරන ඔබට අවශ්‍ය නම් නිවසේ හාමුදුරු නමක් වඩම්මලා බණක් කියවලා මේ පින්කම කරන්න තිබුණා. නමුත් ඔබ කල්පනා කළා මේ වගේ මාධ්‍ය නාලිකාවක් හරහා බණ කියනකොට විශාල පිරිසක් ගෙදරකට රැස් කළ නොහැකි තරම් විශාල පිරිසක් බණ අහනවා. අයටත් ඒකට අවස්ථාව දෙන්න ඕන. ඒ නිසා අපි මේක අපේ වියදමින් විකාශනය කරනවම ඒකට දායකත්වයේ දක්වනවා. අන්න පින්නතුනි තමන් ධර්මය ශ්‍රවණය කරනවා වගේම අන් අයත් ඒ ධර්මය ශ්‍රවණය කරන්න පොළඹවනවා. ඕක උපාසක ගුණයක් කියලායි ලෞතුරා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඊළඟට දේශනා කළා ඒ අහන ධර්මය තමන් ධාරණය කරගන්නවා. ඒ කියන්නේ හොඳට මතක තියාගන්නවා. තමන් ධර්මය මතක තියාගන්නව වගේම අන් අයටත් ධර්මය මතක තියාගන්නට පෙළඹවීම ඇති කරනවා. අර මා මුලින්ම කිව්වේ පින්නතුනි ධර්මය සාකච්ඡා කරන එක හරි වටිනවයි කියලා. ඔන්න ඔතින්දී. අපේ සමාජයේ ගොඩාක් අය තැන් තැන් වලට රැස් වෙනවා. සමහරට මල ගෙවල් වලදී, මගුල් ගෙවල් වලදී, පින්කම් පළවල් වලදී, පාරවල් වලදී, රැස්වීම් ශාලාවලදී. ඒ රැස් වෙලා අදාළ කාර්යයන් කරන්නට පෙර සතුටු සාමිච්චයේ කතා බහේ නිරත වෙනවනේ. බලන්න ඒ කතා බහේ නිරත වෙනකොට නොඑක් මාතෘකා ඔස්සේ කතා කරනවා. හැබැයි ධර්මයේ මාතෘකාව බවට පත් කරගන්නවද? හොඳම උදාහරණේ වැඩිම කතාවල නිරත වෙන තැනනේ මලගෙවල් කියලා කියන්නේ. ඒ මලගෙවල් වලට ගියාම රටේ තොටේ තොරතුරු, පුජ්‍යලයන්ගේ විස්තර, සමහර විට ලෝකේ විස්තර, නොඑක් දේවල් පිළිබඳ විෂය මාතෘකා කතා කරනවා. කවදාවත් ඔබට ඇහිලා තියෙනවද ධර්මයේ පිළිබඳ එහෙම සාකච්ඡාවක් වෙනවා? වෙනවනම් කොච්චර අගේදයි. ඒ මැරිච්ච කෙනාට පින් දෙන්න 7 දවස් වෙනකන් ඉන්න ඕනේ නෑ. ඒ මොහොතේම පින් දෙන්න පුළුවන්. ඇයි? කරන ධර්ම සාකච්ඡාව තුළ හිත පිරිසිදු වෙනවා. ඒ වගේම ධර්මයේ පිළිබඳ අවබෝධය වැඩි වෙනවා. සාකච්ඡාවක් කියන්නේ මේ ශ්‍රවණය කිරීමකුත් නේ අනිත් පැත්තට. ඒ තුලින් ඉබේම ධර්ම ශ්‍රවණානිසංසය ලබා දෙන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි එවැනි ධර්මය සාකච්ඡා කරමින් ධාරණය කර ගැනීම ඊ타මත්ම වැදගත්. ඊළඟ උපාසක ගුණය හැටියට පෙන්වන්නේ මොකද්ද? මහා නාම හොඳ උපාසකෙක් ධර්මය අහනවා, ධාරණය කරගෙන ඉන්නවා. ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ධම්මානු ධම්ම පටිපන්න කරගන්නවා. ධම්මානු ධම්ම පටිපන්න වනවා කියන්නේ ඒ ධර්මයට අනුකූලව ජීවිතය පවත්වාගෙන යනවා. දැන් සමාජයේ පින්නතුනි සමහර අය නගන චෝදනාවක් තියෙනෝනේ. ඒක අන්‍ය ආගමිකයෝ වෙන්නත් පුළුවන්, අපේම බෞද්ධයෝ වෙන්නත් පුළුවන්, දේශීය හා විදේශීය අය වෙන්නත් පුළුවන්. උඹලගේ රටේ තරම් බණ කියන්නේ නැහැ කොහේවත්. මේ රටේ තරම් බණ අහන අයත් නැහැ කොහේවත්. හැබැයි අපරාධත් තියෙන තරමක් තියෙන්නේ මේ රටේ තමයි කියලා. සංසන්දනාත්මක ගත්තොත් පින්නතුනි ඔක ඇත්තක් නෙවෙයි. නමුත් එහෙම චෝදනාවක් තියෙනවනේ. ඇයි හේතුව? ඒ චෝදනාවක් ඉදිරිපත් කරන්නට බොහෝ විට ප්‍රස්තුත වෙලා තියෙන්නේ මේ ධර්මය ශ්‍රවණය කළාට, ධර්මය ධාරණය කරගත්තට ධර්මානු ධම්ම පටිපන්න වීමෙන් ඈත්වීම. කියන්නේ ධර්මයට අනුකූලව ජීවිතය සකස් කර නොගැනීම. ඒක අපි ඇති කරගෙන තියෙන ලොකු වැරැද්දක්. දැන් සාමාන්‍යයෙන් යුරෝපීය රටවල් වල බුදුදහම ජීවිතයට සම්බන්ධ කරගත්තු අය බොහෝ විට අය අන්‍යාගමික වෙන්න පුළුවන්.
ඒ අය තමන්ගේ ජීවිතය ලොකු පරිවර්තනයකට ලක්කර ගන්නව ඉබේම මේ ධර්මයත් එක්ක ගනුදෙනුව පටන් ගත්තට පස්සේ. අපිට ඕක බොහෝ විට නැත්ත පින්නතුනි උපතින් බෞද්ධ වීම නිසා වෙන්න පුළුවන්. බොහෝ තැන්වලදී අපි බෞද්ධ දර්ශනය නැත්තම් බුද්ධ දේශනාවේ එන අර ආමිස පූජාමය ප්‍රතිපදාවන් ටික තමයි සමීප කරගෙන තියෙන්නේ. ඒකේ තියෙන දාර්ශනික කරුණු ටික ජීවිතයේ හරවත් කරගන්න එකතු කරගෙන තියෙන අඩුයි. ඒ නිසා තමයි ඔය බොහෝ විදේශික බෞද්ධයෝ අපේ බෞද්ධ ප්‍රජාව අතර ලොකු වෙනසක් ඇති වෙලා තියෙන්නේ. බුදුහාමුදුරු දේශනා කළේ සැබෑ උපාසකයෙක් බවට පත්වෙන්නට නම් අනිවාර්යයෙන්ම ධම්මානුධම්ම පටිපන්න විය යුතුයි. එතකොට මම අද මේ සූත්‍රය මහානාම සූත්‍රය ඇසුරෙන් ඔබට විස්තර කළේ බුදුදහමේ කියවෙන ශ්‍රේෂ්ඨම ගුණයක් වූ උපාසක ගුණය පිළිබඳවයි. සැබෑ උපාසකයා උපාසිකාව කවුද? ඒ අය තුළ තිබිය යුතු ගුණාංග මොනවද? මේ කාරණා තුළින් අපිත් ජීවිත උපාසක ගුණයෙන් පෝෂණය කරගන්නට අදිස්ථානය ඇති කරගනිමු. ඒ සඳහා හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගත් පින්නතුන්ගේ ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරන්නට ධර්ම දේශනාව සඳහා පූර්ණ දායකත්වයේ දරමින් පින්නතුන් අරමුණු කරගන්නවා ප්‍රාර්ථනා කරනවා. මීට තෙමසකට පෙර එනම් 2021 සැප්තැම්බර් මාසයේ 12 වනදා පරලෝසපත් අංක 986 ඇතුල් කෝට්ටේ පදිංචිව සිටි කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ සේවය කොට විශ්‍රාම ගිය කාර්යවසම් මාසාච්චි සෝමලතා වික්‍රමසිංහ දයාබර මෑණියන් ප්‍රදාන කොට ගත්තා වූ මියගිය පවුලේ ආදරණීය ඥාති හිතයිසීන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීම. විශේෂයෙන් කේ.ඩී. පතිනායක මහත්මයා, කේ. ඥානවතී පිරිරා මහත්මිය, කේ.එම්. මල්ලිකා වික්‍රමසිංහ මෙනවිය, කේ.එම්. බන්දුසිරි වික්‍රමසිංහ මහත්මයා, කේ.එම්. කමලා වික්‍රමසිංහ මෙනවිය ඇතුළු දෙපාර්ශවයේ මියගියා වූ සිළු ඥාති වර්ගයාට නිර්වාණ අවබෝධයේ පිණිස මේ උතුම් වූ කුසලය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමත් සුජීවත්ව සිටින දෙපාර්ශවයේ සියලු ඥාති වර්ගයාට තුන්රුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් ගෞරවනීය දේශකයන් වහන්සේටත් කොරෝනා වසංගතයෙන් මිය ගියා වූ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් පුණ්‍යානුමෝදනා කිරීම ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සුජීවත්ව සිටින්නා වූ ලක්වැසි ලෝවැසි සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. මේ සැමට ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධ ලැබේවා කියන උතුම් වූ ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාවේ පූර්ණ දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ පැලවත්ත අකුරේගොඩ දියකඩිත්තවත්ත පාරේ පදිංචි සංජීවනී පතිනායක මහත්මිය, දීප්ති පතිනායක යන දියණිවරුන්, රවීන්ද්‍ර පතිනායක පුතණුවන්, කපිල බමුණුසිංහ, මඳුරී විතානගම යන බෑනා සහ ලේලිය ඇතුළු පවුලේ සියලුම දූ දරුවන් ඥාතීන් මිත්‍රාදීන් ඒ සියලු දෙනාටමත් අපි නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. සමගී ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරමින් ගෞරවනීය දේශකයන් වහන්සේට නැවත වතාව පාදාභිවන්දනය කරමින් ආර්දනා කරනවා ආශිර්වාද කරන්නට පුණ්‍යානුමෝදනා කරන්නට. අවසරයි. හොඳයි කාරුණික පින්නතුනි, අද දින මේ ධර්ම දානමය පින්කමේ පූර්ණ දායකත්වයේ දක්වන්නට යෙදුණු පැලවත්ත අකුරේගොඩ පදිංචි පතිනායක පවුලේ පින්වත් පිරිස, විශේෂයෙන්ම සංජීවනී පතිනායක මහත්මිය, දීප්ති පතිනායක මහත්මිය ප්‍රධාන, ඒ පවුල්වල පින්වතුන් ප්‍රාර්ථනා කරන පරිදි තමන් නමින් මිය පරලොව ගිය ආදරණීය ඥාතිවරුන් මව්දෙමව්පියන් ප්‍රධාන කොටගත් මේ පින් අනුමෝදන් වේවා. එයත්න්ගේ පරලොව ජීවිතය යහපත් වේවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන පින්කම සිද්ධ කළ සියලු දෙනාටමත් නිරෝගී සුවය චිරජීවනයේ සලසා ගන්නට උදාර පින්කමේ පින් බලයේ හේතු වේවා. දෙවියන්ටත් පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආශිර්වාදයද ලැබේවා. රටට ලෝකයට මේ මොහොත වන විට උරුම ඇති මේ රුදුරු රෝග බිය දුරු වේවා. හැමෝටම නිරෝගී සුව ලැබේවා. උතුම් වූ නිවනේ සැනසීම ළඟා කරගන්නට මේ පින
ඒකාන්ත වශයෙන්ම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදා. සාදු සාදු සාදු. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ මහා නාම සූත්‍ර දේශනාවෙන් උපාසක ගුණේ කිනම් වේදයි පහදා දෙමින් ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන් වහන්සේ බොරලස්ගමුව කටුවාවල පරම ධම්ම විසුද්ධාරාමාධිකාරී පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍යපාද ගොම්බද්දල දමිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වමින් ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාවේ සංයුත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳව කතා කරන්න දුරකථන අංකය 011130 710 82 011130 710 82 දුරකථන අංකයට. ශ්‍රාවක පින්නතුනි, ඔබටත් පුළුවන් මෙවන් වූ ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්නට. ඒ පිළිබඳව කතා කරන්න ආගමික අංශයට දුරකථන අංකය 0112 697 140 0112 697 140 ආගමික අංශයේ දුරකථන අංකය. විදේශගතව සිටින ඔබේ ඥාතීත මිත්‍රාදීන්ටත් පුළුවන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විසුරුවාහන ලබන මෙම ධර්ම දේශනාවට සවන් දෙන්නට අපේ වෙබ් අඩවියට පිවිසීමෙන් වෙබ් අඩවිය www.slbc.lk වෙබ් අඩවියට පිවිසෙන්න ධර්ම ශ්‍රවණය කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.